Breaking news. මේ මොහොතේ සිට හුදකලා කරන ප්‍රදේශ සහ මේ මොහොතේ සිට හුදකලා භාවයේ නිවත් කරන ප්‍රදේශ පිළිබඳව යුදා බුද්ධපුත්තුමන් අප වෙත දැනුම් දී තිබෙනවා. උදෙසනම අප මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නටයි සූදානම් වන්නේ. මා මුලින්ම ඔබට සඳහන් කරන්නම් මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන ග්‍රාම සේවා වසම්. ගම්පා දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවල පිටිය අංක 171 ග්‍රාම සේවා වසම මා අංකෙත් එක කියනවා. වත්තල අංක 176 ග්‍රාම සේවා වසම, හේකිත අංක 169 ග්‍රාම සේවා වසම, පල්ලිවත්ත දකුණ අංක 168 ග්‍රාම සේවා වසම. ගම්පා දිස්ත්‍රික්කයේ මහභාගයේ පොලිස් බල ප්‍රදේශයට අයත් ගල් උඩුපිට 177 බී ග්‍රාම සේවා වසම, මත්තුමගල 177 ග්‍රාම සේවා වසම. ඊට අමතරව කළුතර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුතර දකුණ, නාගුඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත 729, එවැගේම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් විද්‍යාසාර ග්‍රාම සේවා වසමේ බෝසිරිපුර කොටස අංක 717 මහවස්කඩුව උතුර අංක 714 A. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටදොළවත්ත බටහිර ග්‍රාම සේවා වසමේ කොරටුහේන ගම 802 B. ඒ විතරක් නෙවෙයි, යාපනයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයට අයත් කොඩිකාමන් මධ්‍යම 326 J, කොඩිකාමන් උතුර 327 J ග්‍රාම සේවා වසම් දෙක හුදකලා භාවයට පත් කරන බව දැනුම් දෙනවා. ඊට අමතරව මේ කාරණාව ඉතා අවබෝධයෙන් ලබා ගන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82 අතරින් පහත ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කරනු ලැබේ. පැහැදිලි කරන්නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82ක් තියෙනවා. ඒ 82 අතරින් තවදුරටත් හුදකලා භාවයේ සිදු කරනු ලබන ග්‍රාම සේවා වසම් 19 මා ඔබ වෙතට කියනවා. සෙසු ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් ඉවත් කරනවා. හුදකලාව තවදුරටත් බලපෑත්තෙන්නේ කුලියාපිටිය නගරයේ 1157, අස්වැද්දුම 1158, මීගහකොටුව 1159, දික්කැර 1171, දීගල්ල 1170, කබලෑව 1177, කිරින්ද වැව 1143, අනුක්කනේ 1122, ඉහළ කළුගමුව 1190, වෙරළුගම 1197, තබ්බෝ මුල්ල 1187, දණ්ඩගමුව බටහිර 1193, දණ්ඩගමුව නැගෙනහිර 1192, මඩකුඹුරු මුල්ල 1186, ඉහළ වීරඹුව 1185, පහළ වීරඹුව 1184, කෝන්ගහගෙදර 1164, තුන්මෝදර 1163, කැටවල ගෙදර 1101. එම බල ප්‍රදේශ තවදුරටත් හුදකලා භාවයේ පවතිනු ඇත. මේ මොහොතේ සිට අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම සේවා වසම හුදකලා භාවයෙන් නිදහස් කරනු ලැබෙනවා. මේ මොහොතේ සිට අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම සේවා වසම හුදකලා භාවයෙන් නිදහස් කරනු ලබනවා. යුදා මුදාපත්තුමන් විසින් එවූ නිවේදනයේ මේ තොරතුරු සඳහන්. අයිබෝන් ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. හුදකලා භාවයට ලක් කරනු බල ප්‍රදේශ සහ හුදකලා භාවයෙන් ඉවත් කරනු බල ප්‍රදේශ පිළිබඳව ඔබට දැනුවත් කරලා ආරම්භ කරමු මේ ස්වර්ණවාහිනී පත්තරේ. දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් නාදමාර බේගන්. මේ වන විට රෝහල්වල රෝගී ධාරිතාව කොරෝනා ආසාදිතයන්ගේ ධාරිතාව ඉතා ඉහළ තැනකට ලක් වෙලා තියෙනවා. ඒ නිසාමම රෝහල්වල ඇඳන් ප්‍රමාණය අඩුවීම, රෝහල්වලට තවදුරටත් ආසාදිතයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවයේ අඩුවීම දක්නට ලැබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා ආසාදිතයෝ 4000ක් නිවෙස්වල ඊයේත් ආසාදිතයෝ
සමන් ගමගේ වාර්තා කරන්නේ. මේමයි ඒ පිළිබඳව සඳහන් තියෙන්නේ රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැතිවීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ 4000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලම රඳවා තැබීමට ඊයේ පෙරවරුවන විට සෞඛ්‍ය අංශවලට සිදුව තිබුණා. මෙරට කොරෝනා තෙවන රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග දිනෙන් දින විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හමුවේ මෙම තත්ත්වය උදා වී තිබෙන බවයි සඳහන් කරන්නේ. මෙම තත්ත්වය අනුව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම ගැටලු සහගත වී තිබෙන බවයි. ප්‍රතිකාර ලබා දිය යුතු ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර එම තත්ත්වය තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳනුත් යොදාගෙන මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පැවති ස්ථානද ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු ඊයේ මාධ්‍යයට සඳහන් කරනවා. මේ ඒ පිළිබඳව අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් එක්ක තබන සටහන. ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනේ තත්ත්වයේ තරම ඔබ හොඳින් දන්නවා. ඊයේ දිනේදී සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1914යි. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් 1889ක් සහ විදේශයන්හි සිට පැමිණි 25 දෙනෙක් සහිතව 1914 දෙනා සැදුම් ලන්නේ. මේ වන විට ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18811ක් දක්වා ඉහළ නැග තිබෙනවා. ඒ නිසාමම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාවේ බරපතල ගැටලු මතුවෙමින් තිබෙනවා. දිනෙන් දින ආසාදිතයන් බහුල ලෙස වාර්තා වීමත් සමග. බලධාරීනි අප මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට ගනිමු. ඒ අතරේ අද ලංකාදීප පත්තරයේ දානවා රෝගීන් වැඩි වුණොත් ගෙදරම ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය සුදර්ශනී කියන්නේ රංජන් කස්තුරිලියන්. ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් ඇතැම් රෝගීන් ඔවුන්ගේ නිවෙස්වලම තබා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝගා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ කියනවා. ඒ සඳහා වන උපදෙස් මාලාව සකස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය කියනවා. රෝහල් පද්ධතියේ උපරිම මට්ටමට කොවිඩ් රෝගීන් සිටින බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය රට පුරා සෑම දිස්ත්‍රික්කයකම ගිලන් ඇඳන් ධාරිතාව 2000 බැගින් වැඩි කරන බවත් සඳහන් කරනවා. PCR පරීක්ෂණ සිදු කළ පුද්ගලයන් ඔවුන්ගේ වාර්තා ලැබෙන තෙක් ඉතා සුරක්ෂිතව සිය නිවෙස්වල නිරෝධානය විය යුතු බවත් ඇමතිවරිය සඳහන් කරනවා. කිසියම් කෙනෙක් PCR පරීක්ෂණයට ලක් කරනවා නම් ඒ වාර්තා වෙනතුරු නිවෙස්වලටම වී කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එය වගකීමක් කොට සලකන්න මේ මොහොතේ. ඒ වගේම රෝගීන් වැඩි වුණොත් ගෙදරම ප්‍රතිකාර මේ රෝගීන් වැඩිවීම දරා ගන්න බැරි තත්ත්වයක් ආවොත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල තත්ත්වයේ බරපතල වුවහොත් ඒ කියන්නේ ධාරිතාවට ඔවුන්ට සරලන ලෙස ඇඳන් ඒ වගේම පහසුකම් සපයා ගන්නට නොහැකි තත්ත්වයක් ආවොත් ගෙදරම ප්‍රතිකාර කිරීමේ අවධානය මේ අද ලංකාදීප කතාවේ දාලා තියෙනවා. එතකොට මේ අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොරෝනා මරණ 52ක් ගාල්ලේ කඩ සති 2ක් වසයි. අත්‍යවශ්‍ය වෙළඳ සැල් හරි වෙළඳ ප්‍රජාවේ තීරණයක් උණවටුනේ සුගතපාලලියයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ වේගයෙන් පැතිර යාමේ අවදානම හේතුවෙන් ගාල්ල නගරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ සැල් හැර අනෙකුත් සියලුම වෙළඳ සැල් ලබන 11 වෙනිදා සිට දින 14ක් වසා තැබීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්තා වාණිජ්‍ය මණ්ඩලය කියනවා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7 දෙනෙකු කොරෝනා ආසාදිතව පෙරේදා මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කිරීමක් කරනවා. වඳුරබ බෝපේ පෝද්දල හික්කඩුව සහ බද්දේ ගැමෙන ප්‍රදේශවල පුද්ගලයන් 7 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවත් මෙම මරණ 7ත් සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 52 දෙනෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවත් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා. ඔන්න ගාල්ලේ තත්ත්වය නොබෝ දිනකින් මියගිය සංඛ්‍යාව 7ක් ඔක්කොම 52ක් කියලා දානවා. ඒක ඇහිච්ච වෙලාවේ ඒක ගැන කතා කරපු වෙලාවේ ඊයේ දවසේ වාර්තා වන මරණ සංඛ්‍යාව ඔබ දන්නවාද මා මිතුරනේ? ඊයේ දවසේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19ක්. ඒ ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒ 19 ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ 68 හැවිරිදි කාන්තාවක් සිටින බවත් සඳහන් කර තිබෙනවා. දිනේ වාර්තා වන මරණ සංඛ්‍යාව 19ක්.
ඒ අනුව වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැන් 764ක් දක්වා ඉහළ නැග තිබෙනවා. PHI සංගමයේ නැවත කරන ඉල්ලීම අද ලංකාදීප පත්තරෙන් සංචාරණ සීමා වැඩි කරන්න PHI සංගමයේ ඉල්ලන්නේ නිමල කොඩිතුවක් කුලියයි. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හැමේ උපරිම සංචාරණ සීමා පැනවීමට රජයේ කටයුතු කළ යුතු බව මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ලංකාදීපයට කියනවා. මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචාරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නයි රජයෙන් ඉල්ලා සිටි බව ඔහු කියා සිටිනවා. පළාත් අතර සංචාරණ සීමා පැනවීම කියන කාරණාව අඩුම තරමින් කරන්න කියලායි PHI සංගමය කියා සිටින්නේ. රජයේ බලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමු වේද? අපි ප්‍රශ්න ඉදිරි කරමු. සංචාරණ සීමා නොදැම්මොත් රටම වහන්න වේවි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ඩයනා උදයන්ක නීලිය. කොවිඩ් ව්‍යාප්තිය අනුව නිසි අවස්ථාවේදී සංචාරණ සීමා පැනවුවේ නැත්නම් ඉදිරියේදී රටම වසා දමන්නට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් අධි අවදානම් තත්ත්වයක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේද පවසා ඇති බැවින් නිරෝධායන පනතේ ප්‍රධානියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අවස්ථාවේ නිසි තීන්දුව తీරන ගත යුතු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කිරීමක් කරනවා. එමයි කියලා තියෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ සංචාරණ සීමා පැනවීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියගේ තීන්දුව අභිබවා දේශපාලන තීන්දුව ක්‍රියාත්මක වීම ඉතා ලැජ්ජාසහගත කටයුත්තක් බවත් ඒ ගැන වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය පළ කරන බවත් වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කිරීමක් කරලා තියෙනවා. තවත් ඔයගේ වහුන්නොත් කොහොමද? ඒ ගැන වෙනම කතා කරන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒ මොහොතේ ගැන කතා කරමු. ඉන්දියාවේ ගිය සති දෙකේ සංචාරය කළ අයටත් ලංකාවට එම තහනම් තිල්නිදි සිල්වලියන්. ඉන්දියාවේ පසුගිය සති දෙකේදී සංචාරය කළ කිසිදු ගුවන් මගියෙකුටද ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට ඉඩ නොදීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් තේමි අබේවික්‍රම කියනවා. මෙරටට පැමිණෙන ගුවන් සමාගම් වලටද ඒ බව දැනුම් දුන් බවයි ඔහු කියන්නේ. මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙරේදා තීරණය කළ අතර ඒ සමගම ඉකුත් සති දෙකේ එරට සංචාරය කළ අයටද මෙරටට ගොඩ බැසීමට අවසර නොදීමට එම අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඉන්දියාවේ ගිය සති දෙකේ සංචාරය කළා නම් ඒ අයටත් දැන් ලංකාවට එන්න තහනම්. හොඳම විසඳුම කියලා කියන්නේ එන්නත් කරණයට අවධානය යොමු කරපු ආකාරය බලන්න පත්තර වාර්තා පෙරලන්නටයි දැන් සූදානම් වෙන්නේ. මේ ලංකාදීප පත්තරේ එන්නත් ගෙන්වීම ලබා දීම දෙකම ඉක්මන් කරන්න ජනපති උපදෙස් දෙනවා සුජිත් තේවාජෝලි ගේලියන්. ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම සහ කොවිඩ් එන්නත් ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්ධන කමිටුවේ ප්‍රධානීන්ට ඊයේ උපදෙස් දුන්නා. කෙටි කාලයකදී හැකි උපරිමයෙන් ජනතාවට එන්නත් ලබා දීම කරන්නයිද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. මේ අතර සිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා අදාළ රටවල් සමග වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙසද රෝගයේ බොහෝ සෙයින් පැතිර යන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ දැනුම් දීලා තියෙනවා. ඒ ජනාධිපතිවරයා දැනුම් දුන් කතාව ඒ කතාවම අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට ඇවිත් තිබෙන විදිය ඔහොම බලන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්ට්‍රාසෙනිකා ඉතිරිය සපයා ගැනීමට උදව් කරයි. ජනපතිගෙන් ට්වීටර් සටහනක්. සිනෝෆාම් රටවල් 51 සාර්ථකයි. බස්නාහිරට විශේෂ අවධානයක් දෙන්න. කොවිඩ් කමිටුවට ජනපති කියූ කතාව භක්ති ධර්මප්‍රිය රක්ෂණ ශ්‍රියන්තත් එක්කලා දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට වාර්තා කරපු ආකාරය තමයි ඔබ ඔය දකින්නේ. එතකොට ෆයිසර් එන්නත භාවිතයට අවසර සුජිත් තේවාජෝලි ගේලියන්. කොරෝනා මර්ධනය සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඊයේ ලැබී තිබෙනවා. මේ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කරනවා. මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමටද රටවල් කීපයක් සමග සාකච්ඡා කරගෙන බව ඇය කියනවා.
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇතැයි රජයේ විශ්වාසය පළ කරනවා. හරි, දැන් එන්නත් ගැන කතා කරපු වෙලාවේ අපි ඊළඟට අද තවත් කතාවකට අවධානය යොමු කරන්න ඕනේ. ඒකත් කියලා මම කියන්න හදපු එකම කියන්න. චීනයේ එන්නත එන සතියේ සිට රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියන්නේ නිමල කොඩිතුවක් වෙලියත්. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කරපු සඳහන් කිරීමයි මා පත්තරෙන් උපුටා ගත්තේ. ඒ අනුව එන්නත් ලබා දීමේදී රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පුවතත් අද ලංකාදීප පත්තරේ වාර්තා කරලා තියෙනවා. හරි, ඒ එන්නත් ගැන කතා කරපු මේ මොහොතේ මදක් නතර වෙලා ඔබට සඳහන් කිරීමක් කරන්න ඕනේ. එන්නත් ලැබුණාම එන්නත් මාත්‍රා දෙකක් දෙන්න තියෙනවා. ඒ හින්දා ඒක හරියට කළමනාකරණය කරගන්න. නැත්තම් පළමු මාත්‍රාව දුන්නු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත්ත අයගේ දැන් දෙවන මාත්‍රාව දෙන්න තියෙන කාල සීමාව ඉක්මවා යමින් තියෙද්දි කෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත? අනේ මේ පුංචි කාරණාවක් තියෙන්නේ. එක කණ්ඩායමකට මාත්‍රා දෙක ලැබෙන්න ඕනේ, එක කණ්ඩායමක් පූර්ණ වෙන්න ඕනේ. ඔක්කොටම භාගයට ගහලා නතර කිරීම නෙමෙයි වැඩේ වෙන්නේ. මෙන්න මේ කළමනාකරණය කරගන්න බැරි නම් ඉතින් හොඳයි. දැන් ඒක ඒ විදිහට වාර්තා වෙද්දී ඊළඟ කතාවට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දැන් ඕක අපේ ලංකාවට හොඳ කතාවක් මේ කියන්න හදන්නේ. තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නත ලංකාදීපෙන් උපුටා ගත්තේ. මාත්‍රා දෙකකින් යුත් ස්පුට්නික් 5 එන්නත වෙනුවට එක් මාත්‍රාවකින් පමණක් සමන්විත ස්පුට්නික් 5 එන්නතක් නිපදවීමට රුසියානු විද්‍යාඥයන් පියවර අරගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව පළමුවෙන් නිපද වූ සහ ලියාපදිංචි කළ ප්‍රතිශක්තිකරණ එන්නත වශයෙන් රුසියාවේ ගැමලෙයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිපද වූයේ ස්පුට්නික් 5 එන්නතයි. ගැමලෙයා වෛද්‍ය පර්යේෂකයන් ස්පුට්නික් 5 නිපදවා ඇත්තේ මාත්‍රා දෙකක් ලෙසයි. වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුයි. මේ ඇහුණනේ? එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව තමයි මේ වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වෙන්නේ. අපේ සෞඛ්‍ය බලධාරීන්ට ඒක තේරෙන්නේ නැද්ද? එතකොට මේ මං හිතන්නේ ලංකාව ගැන වගේ හිතලා අදප එකක් වෙන්න ඇති තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නත. අපිට එතකොට පුළුවන් ගහගෙන යන්න. එන්නත් ගන්න ඇමරිකානුවන්ට බියර් කඩචෝරු නොමිලේ. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට ඇමරිකානුවන් උනන්දු කිරීමේ වැඩසටහන් මාලාවක් ජනපද මට්ටමින් ආරම්භ කර ඇත. එන්නත් ලබා ගන්නා අයට නොමිලේ බිය කඩචෝරු ඇතුළු වෙනත් බීම වර්ග පමණක් නොව බේස්බෝල් සහ බාස්කට්බෝල් තරඟ නැරඹීමට නොමිලේ ටිකට් පද්ද ලබා දීම එහිදීම සිදු වෙනවා කියලා වැඩිදුරටත් අද මේ පත්තර වාර්තාවේ අපිට සඳහන් කරලා තියෙනවා. එහෙම උනන්දු කිරීමක් ඇමරිකාව පැත්තෙන් වාර්තා වෙන්නේ. ඒ එන්නත් ගැන අද පුවත්පත් වාර්තා. හරි, ඊට පස්සේ තවත් කතාවකට අවධානය යොමු කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. ගර්භණී මව්වරුනි, ඔබ පරිස්සමෙන් නේද? නිවසටම වෙලා ඉන්න. ගර්භණී කාන්තාවන් යම් යම් සේවා ස්ථානවල රාජකාරී කටයුතු කරනවා නම් අප මතක් කරන්නේ ඒ ආයතනවලට තමන්ගේ මේ සේවිකාවන් ගර්භණී මට්ටමේ සිටින සේවිකාවන්ට නිවසේ සිටම වැඩ කිරීමේ පහසුකම සාදා දෙන්න. ඔවුන් රැක ගැනීම වටිනවා. ඒ වටිනාකම කොයිතරම්ද කියනවා නම් කොරෝනා හැදුණු ගර්භණී මවක් පළමුවරට මේ යාමත් එක්ක ගර්භණී මාතාවන් ගැන අවධානය ගොඩක් යොමු වෙනවා. එතකොට අර ඒ පිළිබඳව පරීක්ෂණයේදී ඇහුණු කතාවක් මෙන්න බලන්න. කොරෝනා හැදුණු ගැබිණි මව කෑ ගැහුවේ මගේ දරුවා බේරලා දෙන්න කියලා. ඇය මිය ගිය විට විනාඩි කිහිපයක් අපි නිරුත්තර වුණා. රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය තරිඳු පෙරේරා කියන්නේ. ඥාතියෙක් කියනවා රාගම රෝහලට ගෙන අය මිනුවන්ගොඩ රෝහලට මාරු කළේයි කියා අපට තවමත් සිතා ගන්න බෑ කියලා. කොරෝනා වලට බිලි වූ ශ්‍රී ලංකාවේ පළමු ගැබිණි මවගේ කඳුළු කතාව එයයි. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න. ගර්භණී මාතාවන් පිළිබඳවත් නිශ්චිත තීන්දුවකට එන්නත් පිළිබඳව දැනටත් මතවාද කීපයක් යනවා. ඒ මතවාද මොනවද, දැනුවත් කිරීම මොනවද කියලා වෙලාවත් මතක් කරගෙනම බලමු.
ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු Sunsilk soft and smooth shampoo. ගර්භණී මාතාවකට කොවිඩ් තත්ත්වය හැදුනොත් අඩු වයසින් ප්‍රසූතිය සිදුවීමේ අවදානමක් තියෙනවා. ඉන්දියාවෙන් අපිට ලැබෙන දත්තත් අනුව අපිට පැහැදිලි වෙන එක කාරණයක් තමයි කලින්ට වඩා නවජන්ම ලදරුවන්ට මවගෙන් ගර්භාෂය තුලදී මේ රෝගය සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ කලින්ට වඩා වැඩි බවක් පෙන්눔 කරනවා සහ කලින් අවස්ථාවන් වලට වඩා නවජන්ම දරුවන් ප්‍රසූතියෙන් පසුව කොවිඩ් නියුමෝනියා නිසා මියගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා ඉන්දියාවේ. මේ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන මේ අවස්ථාවේ. මොකද මේ තියෙන ප්‍රභේදය වැරදිලා හරි ලංකාවට ආවොත් එතකොට අපිටත් මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම විටම මව්කිරි දීම අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ. ඒ අවස්ථාව සලසලා දෙන්න ඕනේ. මොකද ඒකෙන් COVID-19 කියන වෛරසයට එරෙහිව විතරක් නෙමෙයි අනිකුත් රෝගී තත්ත්වයන්ටත් මුහුණ දීමට දරුවන්ට ප්‍රතිශක්තිකරණය ගොඩනගෙනවා. මේ මව්කිරි දීමේදී මව අතසේ දීමත් මුහුණු ආවරණය පැළඳීමත් වැදගත්. තව කාරණයක් තමයි මේ අම්මලා අහන්නේ මේ එන්නත් කරණය. දරුවෙක්ට කිරි දෙන මවකට එන්නත් දිය හැකිද කියලා. අවදානම සහ වාසිය දෙක සංසන්දනය කරාම එවැනි මවකට එන්නත ලබා ගත හැකියි. පොඩිම බබාලට අවුරුදු දෙකට අඩු කට්ටියට මාස් දෙමීම අනුමත කරන්න බෑ. ෆේස් ෂීල්ඩ් දාගෙන එනවා සමහර ලාවට ලදරුවන් අරගෙන. ඒකත් අනුමත කරන්න බෑ අවුරුදු දෙකට අඩු කට්ටියට. මොකද ඒකෙන් එන අනතුරු ඊට වඩා වැඩි. අම්මා මාස්ක් එකක් හරියට දාගෙන ඉන්න එක තමයි වැඩි තියෙන්නේ. ගැබිනි මව්වරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු ඇති බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. සැලකිය යුතු පිරිසක් ගැබිනි මාතාවන් COVID-19 රෝගයට ගොදුරු වී තියෙනවා. මේ තත්ත්වය තුලදී විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරනවා COVID-19 එන්නත ගැබිනි මාතාවන්ට ලබා දීම සුදුසු බව. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අවධානය යොමු කර තියෙනවා. ඒ පිළිබඳව විද්වතුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ පිළිබඳව සමාලෝචනය කර ඉදිරියේදී ඔවුන්ට COVID-19 එන්නත ලබා දීම සුදුසු නම් ඒ ලබා දීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගනු ඇති. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. නෑ තාවමත් ලෝකේ අවුරුදු 18ට වඩා අඩු දරුවන්ටත් ගර්භණී මව්වරුන්ටත් සුදුසු එන්නතත් තාම සොයාගෙන නැහැ. මේ දැන් තියෙන එන්නත් ටික පරීක්ෂා කිරීමේදී මේ ගර්භණී මව්වරු සහ 18ට අවුරුදු කණ්ඩායම යොදාගෙන නැහැ. ඒ නිසා තවමත් එන්නතක් ගර්භණී මව්වරු සඳහා අපිට ලෝකේ තාම නිර්දේශ කරන එන්නතක් අපිට නැහැ. ඒ වගේම තමයි අවුරුදු 18ට අඩු. නමුත් ඉදිරියේදී පර්යේෂණ කරලා සොයාගත්තොත් අපිට පුළුවන් වුණවත් ආරක්ෂා කරගන්න. දෙවියන්ගේ නාමයෙන් බලධාරීනි කතා කරලා එක තීන්දුවකට එන්න කට්ටියක් කියනවා මේ ආයත ඉක්මනට එන්නත දෙන්න කියලා. එතකොට තවත් කට්ටියක් කියනවා මේ පිළිබඳව සලකා බලනවා කියලා. අමතිවරිය සඳහන් කිරීමක් කරනවා මෙහෙම තාම එකක් හොයාගෙන නැහැ කියලා. නිශ්චිත තීන්දුව වලට එන්න ඒක මේ වෙලාවේ ගොඩක් අවශ්‍යයි. කියන දේ අහන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඡායාරූප අවස්ථාව බලන්න. පිටකොටුව ප්‍රදේශයේදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට ගැනීමක් ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක වුණා. එලෙස අත්අඩංගුවටගත් පිරිස් පොලිසිය මගින් අල්ලා ඔසවාගෙන පැමිණි ආකාරයයි ජූ ඩෙන්සිල් පතිරාජ ඡායාරූපයට නගා තියෙනවා. මාස්ක් එක මුවාවරණය පැළඳගෙන ඉන්න. නැත්තම් කුද්දලගෙන යන හැටි පෙන්눔 කරනවානේ. හරි ඒ කුද්දලගෙන යාම හැමතැනදීම ඒ වගේ වෙයිද? අපි ඒ ගැන කතා කරමු මේ වීඩියෝ එක බලලා. මුවාවරණ නොපැළඳෙන සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා. ඔයාලට පැහැදිලිව නියෝගයක් අතට දීලා දෙනවා 7:10 කියලා. අර ගහලා දෙනවා. ආජිකාගේ බලහත්කාරය පැමුණා එන්නම අරස්ට කරලා දානවා. හොඳේ. නීතියක් තුනයි නීතිය කොටක් කියනවා. එතනකට පස්සල දින අවස්ථාවක්. ඒ අවස්ථාවේ ගලවන්න පුරුදු වෙන්න. ඔය කට්ටිය නීතිය දුරු තියාගන්න. පොඩක් කරගන්න. සෞඛ්‍ය උපදෙස් සහ නීති කඩ කරන පිරිස් සොයා පිටකොටුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එමෙන්ම වාද්දුව මැලාගමුව ප්‍රදේශයේ නීති විරෝධී සූදු පොලක් පවත්වාගෙන ගිය පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවයි වාද්දුව පොලිසිය කියා සිටියේ. මුව අවරණ නොපැළඳෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් සොයා බලන්ගොඩ මහියංගනය වෙන්නප්පුව ගම්පහ නිට්ටඹුව ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසකම අද දවස පුරා හදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවා.
තමන්ගේ මුඛාවරණය නාසයත් කටත් දෙකම හොඳට වැසෙන ආකාරයට දාගන්න. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ ඊයේ පසුරුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් අත්හිටුවීමට පියවර ගන්න ලැබුවා. ඒ සමගම දුම්රිය මගින් ඊයේ දැඩි අපහසුතාවයට ලක්ව සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා. මේ ඊයේ නිරෝධායන නීති නොසලකා දුම්රිය මගින් ගමන් කළ අයුරේ. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 5922 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉන් පුද්ගලයන් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනය තුළ සිදු කළ හදිසි පරීක්ෂා කිරීම්වලදී. මෙම අත්අඩංගුවටගත් 436ක සංඛ්‍යාවට කොළඹ මධ්‍යම ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් 101 දෙනෙක් අයිති වෙනවා. යම් කෙනෙක් මෙවැනි වරදකට වරදකරු වීමේදී රුපියල් 10000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට යටත් වෙනවා. මම අර කතා කරන්නම් කියලා කිව්වේ දැන් හුදකලා භාවයේ පණවන්න කියලා සෞඛ්‍ය බලධාරීන් කිව්වට පස්සේ කොහෙන් හරි උඩින් අත දාලා ඒ හුදකලා භාවයේ ඉවත් කරන්න ක්‍රියා කරපු අය ඉස්සරහට අර කමිටු වලින් ඔප්පු වුණොත් ඒගොල්ලන්වත් කුදලගෙන යයිද මේ විදියට. සටහන් දෙකක් තියෙනවා. ප්‍රදේශවාසීන්ගේ චෝදනාවක් සහ උත්තර සැපීමක්. පිළියන්දල හුදකලාව ඉවත් කළේ ඇමති ලොකුගේගේ ගබඩාවක් හින්දා ප්‍රදේශවාසීන් චෝදනා කරනවා නිමන්ති රණසිංහලියන්. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් යන පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීමෙන් පසු ඒ ඉවත් කිරීමට ඇමති ගාමිණී ලොකුගේගේ මැදිහත් වීමක් සිදු වූයේ ඔහුට අයත් ඉඩමක ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පීඨා තිබීම හේතුවෙන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කොරෝනා වෛරසය වේගයෙන් පැතිරීම හේතුවෙන් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේම හුදකලා කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර තිබියදී එම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ටාශ කීපයක් හුදකලා බවින් මුදාහැරීම සිදුවේ එම ඇමතිවරයාගේ බලපෑම නිසා බව ඔවුන් කියනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කර පැය කිහිපයක් තුළ ඒ ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණික කමිටුවක් පත් කරනු ලැබුව අතර එම කමිටුව අදාළ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දී තිබුණා. එම වාර්තාවේ නිර්දේශවලට අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශේ ග්‍රාම නිලධාරී වසම් 4ක් ඊයේ හුදකලා කර තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේගෙන් පත්තරේ කළ විමසීමකදී ඔහු කියන්නේ තමාට අයත් ඉඩමක වසර 20ක පමණ කාලයක සිට ප්‍රධාන සමාගමක ගබඩාවක් පවත්වාගෙන යන බව සත්‍ය. නමුත් එය හේතු කොටගෙන Taman එවැනි ඉල්ලීමක් නොකළ බවයි. කෙසේ නමුත් ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත Taman ප්‍රාදේශීය ලේකම්වරයාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට සහ පොලිසිය අමතා මුළු පොලිස් බල ප්‍රදේශයේම හුදකලා නොකොට කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදකලා කරන ලෙස ඉල්ලීමක් පමණක් කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වුණු චෝදනාවයි ඔහු සඳහන් කර ප්‍රකාශයයි. ඔහු ලංකාදීපයට කියලා තියෙන්නේ එහෙම. හැබැයි ඔහු දිවයිනට කියලා තියෙන්නේ මෙන්න මෙහෙම. අගමැති ඇහුවා මම නෑ කිව්වා. ගාමිණී ලොකුගේ කියයි නෝමන් පලිය වඩන ලියයි. පිළියන්දල ප්‍රදේශයේ හුදකලා කිරීමට යාම නතර කිරීමට ක්‍රියා කළා දැයි කියා අගමැති මගෙන් කරුණු විමසුවා. මම එතුමාට කිව්වා ප්‍රදේශයක් හුදකලා කිරීමට හෝ ඉවත් කිරීමට මට අයිතියක් නැහැ කියලායි ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ දිවයිනට ඊයේ සඳහන් කිරීමක් කරනවා. සෞඛ්‍ය උපදෙස් පනවන්න මට බලයක් නැහැ. පිළියන්දල තත්ත්වය පිළිබඳ අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට මම කරුණු ඉදිරිපත් කළා පමණයි. පසුදා මාධ්‍යවලින් ඒ වගේම අන්තර්ජාලයේ මුහුණු පොතේ මගින් පවා පිළියන්දල ප්‍රදේශයේ හුදකලා කිරීමට ගත් පියවර මා වැළැක්වූ බව ප්‍රසිද්ධ කර තිබුණා. සමහර මාධ්‍ය මගෙන් ඒ ගැන කරුණු විමසා සිටියා. තවත් මගේ විස්තරය යාළගේ මුහුණු පොත්වල ආවරණය කළා මිසක් ප්‍රසිද්ධ කෙරුවේ නැහැ. හොඳයි මම මේ බල ප්‍රදේශ හුදකලා කිරීම නතර කළා නම් ඊට පසු දින සෞඛ්‍ය බලධාරීන්ට එම ප්‍රදේශයේ හුදකලා කිරීමට තිබුණානේ. ඔහු එම සඳහන් කරනවා. ඒ ඔහුගේ ප්‍රකාශය එතනින් ගත්තේ. එහෙමනම් කොහොමද මෙහෙම වුනේ? ඒ කියන්නේ කොරෝනා ව්‍යාප්තිය නිසා පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීම නිවේදනය කරා. පත්තරෙන් අපි ඒක කිව්වා. අපි වැඩසටහනවලුත් කිව්වා. හැබැයි පැය කිහිපයක් තුළ ඒ ඉවත් කිරීමට රජය තීරණය කිරීමක් කළා. එතකොට මේ හුදකලාභාවයේ පැනෙව්වේ හරියට කරුණු විමසලා නෙවෙයිද? එහෙමනම් එක නැත්තම් ඒක කොහොමද ඒක උනේ? එකපාර පනවල ඉවරලා පැය කිහිපයක් ඇතුළත පනවප එකක් ඉවර වෙන්නේ. ඒ කියන්නේ ආසාදිතයෝ නිවර වුණාද? නැත්තම් ඔක්කොම පට ගාලා සුව වුණාද පැය කිහිපයක් ඇතුළත? මේ ගැන හොයලා කවුද වක් කියන්න ඕනේ කියලා කියන්න. දැන් අර මාස්ක් එකක් නැතුව ඒක නිකට තියාගත්තත් උඩට ගත්තේ නැහැ කියලා කුදලගෙන යනවා. එහෙමනම් හුදකලාභාවයක් ඉවත් කිරීමට කවුරු හරි අත්පොවලා තියෙනවා නම් ඒ අයව කුදලගෙන යන්නේ කොහොමද? හොඳයි.
ඊට පස්සේ අපි අනිත් කතාවලටත් අවධානය යොමු කරමු. පාසල් පෙර පාසල් විශ්වවිද්‍යාල නැවත දැනුම් තනතුරු වැසෙයි. අනුර බාලසූරිය සහ චමින්ද සිල්වා ලියන. මේ ගැන ඔබ දන්නවා. වැඩිදුර පැහැදිලි කිරීම පත්තරෙන් උපුටා ගන්නවා. මේමයි දාලා තියෙන්නේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් පෙර පාසල් පිරිවෙන් උපකාරක පන්ති හා විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු විවෘත නොකිරීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරනවා. සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයට පත් වූ විගස නැවත පාසල් විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිළිබඳ ආවම වශයෙන් දින 3කට පෙර දැනුම් දෙන බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. හරි. ඊට පස්සේ හෙද හෙදියන් 70කට කොවිඩ් සුජීව තත්සරලිය. රට පුරා රෝහල්වල හෙද නිලධාරීන් 70කට පමණ COVID-19 වෛරසය වැළඳී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. අදාළ තත්ත්වයේ හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන 19000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීම අර්බුද තත්ත්වයකට පත්ව ඇතැයි එම සංගමය සඳහන් කරනවා කියලායි කියන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පොඩිම රස්සාව ඉඳන් ඉහළම රස්සාව සිදු කරන නිලධාරීනි ඔබ අනබි භවනීය මෙහෙවරක් සිදු කරන්නේ කොවිඩ් කාලවකවානුවේ අන් කවරදාට වඩා ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් වන ඔබ ඒ ප්‍රශංසනීය මෙහෙවරේ දැන් නිරතව සිටිනවා. ඒ අපේ රටේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර ඔඩු දුවලා තියෙද්දී ඔබ අවධානය දරාගෙන අවදානම තියෙද්දී මේ වැඩ කටයුතු වල නිරත වෙනවා. පරිස්සමින්ම වැඩ කටයුතු කරන්න. සෞඛ්‍ය ආරක්ෂාව සලසාගෙන ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරගෙන පරිස්සමින්ම වැඩ කටයුතු කරන්න. මේ මොහොතේ ඔබේ සේවය අත්‍යවශ්‍යයි ලාංකිකයන්ට ආසාදනය වන අයට. ඒ නිසා ඔබේ පරිස්සම ගොඩක් වැදගත්. ඒ වැඩ කටයුත්තට ඒ සියලුම කාර්ය මණ්ඩලයට ජාතියේම ගෞරවය පිරිනමන ගමන් අප හෝමාගම රෝහලේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරයේ සොයා බැලීම සඳහා ගියා. අප බලමු ඒ කෙලෙසද ඒ ප්‍රතිකාර ලබා දීම් කටයුතු සිදු කරන්නේ. දැන් අපි හෝමගම රෝහල් පරිශ්‍රය තුල තමයි ඉන්නේ. නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරගෙන තමයි මේ රෝහල් පරිශ්‍රයට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් මේ බලන්න ඔවුන් සියල්ල ආරක්ෂිත විදිහට තමයි කටයුතු කරන්නේ. අපි හැමෝටම පුළුවන් සෞඛ්‍ය අංශ ලබා දෙන නිසි උපදෙස් වලට අනුගත වෙලා කටයුතු කරොත් මේ කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න මුලින්ම රෝහල් අධ්‍යක්ෂතුමනි ඔබතුමාගෙන් යමක් දැනගන්න කැමතියි. කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගෙන රෝහලේ සියලුම දෙනාගේ අප වෙන කැපකිරීම මත අපිට හැකියාව ලැබුණා මේ රෝහල සෞඛ්‍ය ආරක්ෂිත කොවිඩ් රෝහලක් ලෙස පවත්වාගෙන යන්න. කොහොමද ගෙදර වැඩ කටයුතු කරන ගමන් මේ රෝහලෙත් වැඩ කටයුතු කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇතුළු අනෙකුත් ඒකකවලින් ලබා දී ඇති උපදෙස් අනුව වැඩ කරනකොට අපිට රෝගීන් සමග වැඩ කිරීමේදී ආරක්ෂාව ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. තුමියත් මේ විදිහට හිටියට රෝගීන් ගාවට යනවා ප්‍රතිකාර ලබා දෙන්න. අපි ඇත්තටම දැන් රෝහල තුලින් අපිට මේ රෝගය වැළඳේ කියලා කිසි බයක් නැහැ. නමුත් අපි මේ වෙලාවේ සමාජයට යන්න බයයි. මේනේ සෞඛ්‍ය කාර්ය සහායක මහත්මයෙක්. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ රැකියාව ගැන? අපි සාමාන්‍ය ජීවිතය ගත කරන්න ඕන. රෝගයක් කියලා අපේ එදිනෙදා වැඩ අමතක කරන්න බෑ. ඒ නියම සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් මේ රෝගයෙන් අරසන්න පුළුවන්. දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ආසනයට. රෝගීන් වෙනුවෙන් සහ රෝහල අධ්‍යක්ෂතුමන් වෛද්‍යතුමන්ලා ඇතුළු මේ සමස්ත කාර්ය මණ්ඩල වෙනුවෙන් මොන වගේ මෙහෙවරක් දිටු කරන්නේ? ඇත්තටම චන්දන ඒක ලොකු කාර්යභාරයක්. සුද්ධ ජීව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදියට මේ වසංගත රෝගයක් පාලනය කිරීමේ කාර්යභාරය වැඩිපුරම කොටසක් තියෙන අපිට. දැන් ඇත්තටම මේ හොස්පිටල් එක ලංකාවේ තියෙන ප්‍රත්‍යේක සත්කාර කොවිඩ් රෝහල. ඒතර මෙතන ඉන්න රෝගීන්වත් අපි ආරක්ෂා කරගෙන අපේ සේවක මණ්ඩලයේ සියල්ලමත් රෝගීන් ආරක්ෂා කරගෙන මේ වැඩේ කරගෙන යනවා කියන එක ඇත්තටම මේ බාරදූර කාර්යයක්. දැන් ඇවිල්ලා ඉන්නේ දැඩි සත්කාර ඒකකයට. මේ දැඩි සත්කාර ඒකකේ COVID-19 වැළඳුණු රෝගීන් කීප දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඉතින් බලන්න මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ජීවිත බේරා ගන්න මොනතරම් පරිශ්‍රමයක් දරනවද කියලා. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේ විදිහට COVID-19 රෝගීන්ට ප්‍රතිකාර දීලා ඔවුන් වෙනුවෙන් කටයුතු කළා. ඉන් බේරිලා ඉන්නව නම් ඇයි අපිට බැරි?
අපි මේ විදිහට COVID-19 රෝගීන් සඳහා වෙන් කර ඇති රෝහල් පරිශ්‍රයට ආවේ මේ COVID-19 වැළඳුණු රෝගීන් වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන අප වී කටයුතු කරන මේ සුවවිරුවන් ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇගීමේ අරමුණින් අවදානම දරාගෙන පරිස්සම තියාගෙන ආසාදිතයන් වෙනුවෙන්ම කැපවෙන සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම අපේ ජාතියේ ප්‍රණාමය පිරිනමන්නට නැවත මේක අවස්ථාව කරගන්නවා. PCR 5000ක් කරාපිටියේ හිරවෙයි. ගාල්ලේ ලලිත් සහ කළුආරච්චි එළියන්. ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ PCR පරීක්ෂණ සිදු කරන වෛරස් වේදී රසායනාගාරයේ PCR සාම්පල 5000ක් පමණ ගොඩ ගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කිරීමක් කළා තියෙනවා. මේකී වෛරස් වේදී රසායනාගාරයේ PCR පරීක්ෂණ යන්ත්‍ර ඇත්තේ 2ක් පමණක් වඩ අතර දිනකට PCR පරීක්ෂණ 1000ක් පමණක් සිදු කරනවා කියලාත් දාලා තියෙනවා. අවශ්‍ය පහසුකම් උපරිමයෙන්ම අපි මේ මොහොතේ සම්පාදනය කරමු. මේක තමයි ඒ සඳහා අවස්ථාව. දේශපාලන ධාරාවේ විවිධ උන්දලගේ විවිධ ප්‍රකාශවලට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පක්ෂ විපක්ෂ දෙපැත්තට යමු. දිවයින පත්තරේ වාර්තා කීපයක් තියෙනවා. මුජිබුර් රහ්මාන් කියනවා කොරෝනා පාලන වැඩට ආණ්ඩුව බාධා කරනවා කියලා ප්‍රදීප් ප්‍රසන්න ලියයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට උවමනා විදියට කොරෝනා මැඩලන කටයුතු කරන්න ආණ්ඩුව ඉඩ දෙන්න ඕනේ. මේ කටයුතු දේශපාලකයන් කරන්න ගියොත් මේ රටේ ඉන්දියාවටත් එහා තැනකටපත් වෙවියයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් දිවයිනට ඊයේ කියනවා. ආණ්ඩුව ඇඟිලි ගැසීම් හේතුවෙන් කොරෝනා පාලනය කිරීමේ කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ මුජිබුර් රහ්මාන් කියන්නේ. එතකොට ඊළඟට මధుර විතාන කියන කතාවක් ගන්නවා දිවයිනේ. ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ජනතාව හරියට ඉන්න ඕනේ. ප්‍රදීප් ප්‍රසන්න ලියන. මේ වෙලාවේ ජනතාවගේ නොහික්මුණු හැසිරීම රටා නවතා දැමිය යුතුයි. වැරදි සෞඛ්‍ය පුරුදු දිගටම කරගෙන ගියොත් මේ රටත් ඉන්දියාව වාගේ ඛේදනීය රටක් බවට පත් වේවියයි පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ දිවයිනට සඳහන් කිරීමක් කරනවා. නිරන්තරයෙන්ම නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළහොත් කොරෝනා මර්ධනය කිරීම අපහසු නැතයි ඔහු කියනවා. එතකොට ගීතා කුමාරසිංහ නම් කියන්නේ වෙනම දෙයක්. ජනතාව එන්නත් ගැන අහද්දී දෙන්න උත්තර නැහැ. කලාව කරගෙන හිටියා නම් ඉවරයි. ප්‍රදීප් ප්‍රසන්න ලියන. කොවිඩ් එන්නත මුළු රටේම ඉන්න ජනතාවට ලබා දෙන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුයි. දැන් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා මොන රටෙන් හරි කමක් නැහැ. මේ කොවිඩ් එන්නත ගෙන්වලා රටේ සෑම පුරවැසියෙකුටම ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් යයි පාර්ලිමේන්තු මන්ත්‍රේණී ගීතා කුමාරසිංහ දිවයිනට ඊයේ සඳහන් කිරීමක් කරනවා. ඒ අතර කියපු කතාවක් විදිහට තමයි ওই ශීර්ෂ පාඨය දාලා තියෙන්නේ. එතකොට සමන්ත විද්‍යාරත්න කියනවා කොවිඩ් ඇස්සෙත් ආණ්ඩුව ගේම් ගහනවා කියලා සුජීව තත්සර ලියන. කොවිඩ් සමග භයානක ක්‍රීඩාවක නිරතව සිටින ආණ්ඩුව ජනතාව කනත්තට දක්වමින් සිටින බව ජෛප්‍ය දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න දිවයිනට සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ අතරේ බැසිල් රාජපක්ෂගෙන් පොරොන්දුවක් ඒකාද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ දාලා තිනවා. කොවිඩ් රෝගීන්ට දින 10කදී ඇඳන් දසදහසක් අනුර බාලසූරිය අයිලිය. කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දින 10ක් ඇතුළත ඇඳන් දසදහසක් ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ කියනවා. ඒ අනුව කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර හම්බන්තොට මහනුවර මාතලේ රත්නපුර කෑගල්ල පුත්තලම කුරුණෑගල කෑගල්ල යන කෑගල්ල දෙපාරක් දාලා දිස්ත්‍රික්කවල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇත. එහෙමයි කියන්නේ දින 10කදී ඇඳන් දසදහසක්. විරාමයක් අරන් ඇවිත් ඉන්දියාව පැත්තට යමු. අප නැවත ඉන්නේ පත්තරෙත් එක්ක IPL පැත්තට පොඩ්ඩක් ගින් කතා කරමු. මේ ඉන්දියාව පැත්තට යන්න ඕන නිසා IPL ඉතිරි තරඟ තියන්න ශ්‍රී ලංකාවට එන්නේයි ආරාධනා. ක්‍රීඩකයන් ඇතුළු 6 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳීමත් සමගින් අත්හිට වූ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකරණ කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන සිල්වා ඉන්දියාවේ ඩෙකන් ක්‍රොනිකල් පුවත්පතට පවසා තිබෙනවා. දැන් ඔබට මොකක්ද හිතෙන්නේ එකපාරටම? IPL ඉතිරි තරඟ තියන්න ශ්‍රී ලංකාවට එන්නයි ආරාධනා. මාත් බැලුවා එකපාරටම මෙහෙම ආරාධනාවක් මේ වෙලාවේ කරනවද කියලා. පොඩ්ඩක් කියවුවා. මාත් කියවන්න ඔයගලන්ට ඇහෙන්න.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහාචාර්යවරයා කියා සිටියේ IPL තරඟ වෙනුවෙන් කාලරාමුවක් සකසා දිය හැක්කේ දැන්ම නොවන බවත්. සැප්තැම්බර් මාසයේදී පමණ ඒ කළ හැකි බවත්. මේ වෙලාවේ අපිත් ඉන්නේ අමාරු වැටිලා. ඒත් සැප්තැම්බර් විතර වෙනකොට රටේ තත්ත්වය කිසියම් ස්ථාවර මට්ටමකට ගේන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ IPL තරඟාවලිය තියලා ඒකෙන් පස්සේ පුළුවන් IPL ගැන හිතා බලන්න යයි. LPL තරඟාවලිය තියලා ඒකෙන් පස්සේ පුළුවන් IPL ගැන හිතා බලන්න යයි මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කිරීම කළා කියලායි කියන්නේ. ඒ අතර කියනවා අපේ ජෛව බුබුල ඉතාම ආරක්ෂිතයි. ඒකට හේතුව ප්‍රධාන හේතුව තමයි යුද හමුදාවේ සහයෝගයත් වෛද්‍යවරුන්ගේ සහයෝගයත් නියමාකාරයෙන් ලැබීම. අපි දකුණු අප්‍රිකාවට ගියා. දකුණු අප්‍රිකාවෙන් පිටමං වෙච්ච එංගලන්ත කණ්ඩායම ගෙන්වා ගත්තා. ඊට පස්සේ බටහිර ඉන්දිය දූපත් වලට ගියා. ගිය මාසේ බංගලාදේශයේ ගෙන්න ගත්තා. ටෙස්ට් තරඟ දෙකක් තිබුණා. අපේ ජෛව බුබුල ඉතාමත් ආරක්ෂිතව ක්‍රියාත්මක වෙන බව අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා කියලාත් ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේ දැම්ම නෙවෙයි යථා තත්ත්වයට පත් වුණොත් කියලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ කතාව ඒ විදිහට ඔයගොල්ලන්ගේ දැනුවත් කරලා ඊළඟ කතාවට යනවා. දැන් ඉන්දියාවට ගිය අය අන්තිම සති දෙකෙත් සංචාරය කරපු අයට ලංකාවට එන්න තාම තහනම්. ඒ අතරේ IPL ගිය අපේ අයගෙන් මතක් වෙන්නේ කවුද? මුම්බයි ඉන්ඩියන්ස් පුහුණුකරු අපේ සුපිරි ක්‍රීඩකයා මහේල. ඒතකොට මහේල දැන් ඉන්නේ කොහෙද? මහේල මාලදිවයිනේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය හදිසියෙම අත්හිටුවීමෙන් පසු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන මාලදිවයිනේ නිරෝධානය වෙමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට පැමිණීමේ සීමා අවසන් වනතුරු මහේල ජයවර්ධනට මාලදිවයිනේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා. ශ්‍රී ලංකා රජයේ පෙරේදා රාත්‍රියේ නිවේදනය කළේ දින 14ක් ඇතුළත ඉන්දියාවට ගිය කිසිම ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩ බැසීම වහාම ක්‍රියාත්මක කරන පරිදි තහනම් කරන බවයි. එකත් එක්ක මහේල මාලදිවයිනේ නිරෝධායනය වෙනවා කියලායි අද ක්‍රීඩාපටු හැම එකක්ම පාහේ වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ කෝලි මොනවද මේ දවස්වල කරන්නේ? බිරිඳ නිලියත් එක්ක නිලි බිරිඳත් එක්ක එකතු වෙලා. කොරෝනා සටනට කෝලිගෙන් කෝටි 2ක්. ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිය අනුෂ්කා ශර්මා එක්ව කොරෝනා වසංගතයට එරෙහිව සටන සඳහා ඉන්දිය රුපියල් කෝටි 2ක මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒගොල්ලෝ අරමුදලක් පිටවලා තියෙනවා. ඒගොල්ලෝ අරමුදලක් පිටවලා තියෙනවා. ඒ අරමුදලත් එක්කලා ඉස්සරහට වැඩ කටයුතු කරන්න ඒගොල්ලෝ මුලින්ම ඉන්දිය කෝටි 2ක් දීලා තමයි ඒකට මුල පුරලා තියෙන්නේ. හරි අපි ඉන්දියාවේ කතාවට දැන් යමු. හොඳයි ඒ විදිහටයි ඉන්දිය කතාව සහ විදේශ කතාව ඊයේ ලයිව් ඇට් 8 වාර්තා කරේ. හරි අපි අනිත් ඒවාට යමු. ගෑස් සිංගයකට ඉඩ තියන්නේ නැහැ. ලිට්‍රෝ සභාපති කියන්නේ ශාම් නුවන් ලියන්නේ. වෙනද පොළ තුල ගෑස් සිංගයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත් ඊයේ දිවයිනට සඳහන් කිරීමක් කළා තියෙනවා. ගෑස් ගැන කතාව මේ දවස්වල සෑහෙන ගියා. ඒකත් එක්ක දීපු උත්තරයක් වාර්තා කරලා තියෙන්නේ. එතකොට ගෑස් හිඟයක් නැත්තම් වෙන හිඟයක් තියෙනවද? රට පුරා සැමන් හිඟයක් යෝහාන බාසුරලියන්. රට පුරා සැමන් හිඟයක් ඇති වී තිබෙන බව සුපිරි වෙළඳසල් සහ සිල්ලර වෙළඳු කියනවා. චීනයෙන් ආනයනය කළ නව සැමන් වර්ගයක් ඉතාමත් සීමිත ප්‍රමාණයක් මීට සතියකට පෙර ලැබුණු බවත් එම තොගය පැය කිහිපයකින් අලෙවි වූ බවත් ප්‍රධාන සුපිරි වෙළඳසලක අලෙවි ප්‍රධානියෙක් කිව්වා කියලායි කියන්නේ. ගෑස් හිඟයක් නැහැ කියලා කට ගන්නකොට සැමන් හිඟයක් යන පුවත්පත් වාර්තාවක් ඒ දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි ලංකාදීප පත්තරයට අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ රුවන්පුර අධිවේගයේ වැඩ ආරම්භ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ඊයේ ආරම්භ කරනවා. ඒ සමාරම්භක උත්සවයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අර්ලේගහ මන්දිරයේ පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එහි සමරු පළකයේ විවෘත කරපු අවස්ථාවයි ඕගොල්ලෝ ඒ ඡායාරූපයෙන් දකින්නේ. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, නිමල් ලංසා ඇතුළු කණ්ඩායමක් මේ සිටිනවා. WDJ සෙනවි රත්නත් එන්නෝ. වෙලාව මතක් කරගමු. දන්නවද වැඩ? ඇමරිකානු තානාපතිනිය මේ වැඩියෙන්ම කැමති මොනවටද කියලා. ඇමරිකා තානාපතියට කිරිපැණි රහ වැටි තිලනිද සිල්වලිය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය අතුරු පසක් වන කිරිපැණි වලට තමා වඩාත් ඇලුම් කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් සඳහන් කරනවා. එම සටහනට සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් යොමුලා තියෙනවා. කොළඹ හෝටලයකදී කිරිපැණි අතුරුපසට ගත් පසු තානාපතිනිය සිය ට්විටර් සටහනේ මෙසේ සඳහන් කර තිබෙනවා. කිරිපැණි එය ප්‍රණීතයි, ප්‍රබෝධමත්,
රසවත් ශ්‍රී ලාංකික අතුරුපසක් සඳහා මීට වඩා හොඳ සංයෝජනයක් ගැන මට හිතා ගන්න බෑ. ඊළඟ වතාවේදී මම මේ අතුරුපස මැටි බඳුනක දමා වෙනස රස විඳිය හැකිදයි බලන්න. කිරිසා පැණි රස විඳීමට මම වගේ කැමැති කවුරු හරි ඉන්නවාද යනුවෙන් ඇයසේ ට්විටර් පණිවිඩේ සඳහන් කර තිබෙනවා. ඇයගේම ට්විටර් සටහනට ලාංකිකයන් හා විදේශිකයන් රැසක් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් සඳහන් කරනවා. ඔන්න එයාගේ ආසම අතුරුපස කිරි පැණේලු. එයා දැන් වෙන විදියකටත් ඒක අත්දැක බලන්න සූදානම්ලු. හොඳයි, ඊළඟට අපි යන්න හදන්නේ මහරගමට. අර සින්දුවකුත් තියෙනවා මහරගම දෙ හම්බෝනේ මොකක් දෙකක් කියලා තියෙනව නේද? නෑ, ඒක වෙනම එකක්, මේක වෙනම එකක්. මහරගම මන්ත්‍රීනියට පහර දී ජංගම දුරකථනයේ නැති කලයි මන්ත්‍රී රිමාන් නිමන්ති රණසිංහලියන්. නගර සභා මාසික රැස්වීමකදී අශෝභන ලෙස හැසිරෙමින් නාගරික මන්ත්‍රීවරියකට පහර දී ඇගේ ජංගම දුරකථනය අස්ථානගත කළයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබූ මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර ලබන 10 වෙනිදාත් එක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නොගෙගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ නියෝග කළා. මහරගම සිදුවීම අන්තිමට ගුටි කතන්දරයක් දක්වාම ගිය හැටි අපි දැක්කා. ඒ වගේම ඒදී අර මන්ත්‍රීවරිය තවත් කාරණා කීපයක් ඊයේ මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කරනවා. ඒ වගේම තවත් පාර්ශව තවත් කතා කියද්දී තවත් මන්ත්‍රීවරයෙක් වෙනත් කතාවක් කිව්වා. අපි බලමු. මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රිණී සාවිත්‍රී ගුණසේකර මහත්මිය අතර ඊයේ ඇති වූ බහින් බස්වීමක් ගුටිබෙට හුමාරුවක් දක්වා වර්ධනය වුණා. මීට සති දෙකකට පමණ පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රී නිලකාමරයේදී ඇති වූ සිද්ධියක් මෙම ගැටුමට හේතු වී තිබුණා. මෙම සිද්ධිය පිළිබඳව මන්ත්‍රීවරිය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අතර සිද්ධියට අදාළ දර්ශනද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. ඔය නිශාන්ත විමලචන්ද්‍ර කියන මන්ත්‍රීවරයා තමන්ගේ කලිසම ගලවන ව්‍යංගයක් මවාගෙන බොහොම කැත අභිනයක් ඉදිරිපත් කරමින් කටයුතු කරා. ඒක කැත අසික්කිත අභිනයක්. ඒ වගේම එතුමා සභා කාමරය තුලදීත් ඉතාමත් කැත ලිංගික අභිනයක් ඉදිරිපත් කරමින් කැත වචන කියනවා. ඒත් අපිට මේවා සමාජයට කියන්න විදිහක් තියෙන්න ඕනේ. විදිහ තමයි අපි ළඟ තියෙන දුරකථනය. ඒ දුරකථනයෙන් මා ඒ වීඩියෝ කරා. එම සිද්ධිය පාදක කොටගෙන ඊයේ පැවති මාසික රැස්වීමේදී සිදු පහර දීම සම්බන්ධයෙන් සාවිත්‍රී ගුණසේකර මන්ත්‍රීවරිය මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. මට එතුමා කරපු පහර දීම මේක පොලිසියට මම ගිහිල්ලා පැමිණිලි කරා. මේක මට දරන්න බැරි වේදනාවක්. මේක අපිට කාන්තාවන් හැටියට දරන්න බැරි වේදනාවක්. ලෝකේ තියෙන කැතම වචනය. මේ ශාරීරික වේදනාවට වැඩිය දැඩිව දැනෙන මානසික වේදනාවක් තියෙනවා. ඒ මානසික වේදනාව නිසා තමයි අපි දිගින් දිගටම මේක නවත්තන්න කියලා හැමෝගෙම ඉල්ලා හිටියේ. ඒක නවත්ත ගන්න තමයි අපි මේ දේවල් මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ. මේ අතර මන්ත්‍රීවරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවටගත් නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ මන්ත්‍රීවරයාව ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට වෙනම කාමර දෙකක් තියෙනවා. ඒතර අපේ මන්ත්‍රීතුමන්ලා ඇත්තටම කාර්යබහුල ඒගොල්ලෝ සුදු ෂර්ට් එකක් ගෙනල්ලා ඔය මේ තමන්ගේ ලාච්චි දාලා තියෙනවා කබඩ් එකේ. ඇයි මලගේකට යන්න උනහම මගුල්ගේකට යන්න උනහම මලගෙදර යනකොට ඔය ෂර්ට් එක ඔය කාමරේ තමයි මාරු කරන්නේ. අපි ඉදිරියට මාරු කරලා තියෙනවා ෂර්ට් එක. ඉතින් එතකොට ෂර්ට් එක මාරු කරනකොට බෙල්ට් එක ගලවලා ෂර්ට් එක යට කරලා මාරු කරලා තමයි එතෙන්ද යන්නේ මලගෙදර. ඇයි මේවා මෙහෙම වීඩියෝ කරලා මේ අසහනකාරී විදිහට මේක දාන්නේ මේ Facebook වල? කාන්තා හිංසනේ ගග මන්ත්‍රීතුමාලා 3-4 දෙනෙක් ඉන්නවා අපේ මන්ත්‍රීතුමියන්ලා. මේගොල්ලෝ මේ කරන විනාශකාරී මේ තත්ත්වය. මේක දැන්වත් ඇත්තටම නතර කරන්න ඕනේ. කතා බහේ දෙපැත්ත තුන් පැත්ත ඒ විදිහටයි ඒ අය සඳහන් කරන්නේ. අපි ඒ හින්දා ඒ ගැන ඌණ පූර්ණ කරන්න යන්නේ නැහැ.
ආදරණීය ශ්‍රී ලාංකිකයනි තමන්ගේ මව්පියන් ගැන ඔවුන් වයස්ගත වුණාම ඒ මව්පියන්ගේ රුචි අරුචිකම් හරිහැටි හඳුනා ගන්න. යම් තීන්දුවක් තීරණයක් ඔවුන් හා සම්බන්ධව ඔවුන්ගේ දෙයක් පිළිබඳව ගනු ලබනවා නම් ඔවුන් තමගින් සාකච්ඡා කරන්න. ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත විමසන්න. එසේ නොවි තමන්ගේ කැමැත්තට ඔවුන්ගේ දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට ගියොත් නැත්නම් ඔවුන්ට සැබඳි දේවල් ගැන ක්‍රියාත්මක වන්නට ගියොත් දුක් වෙන්න වේවි. වසර 23ක් කන්න අඳින්න දුන් වාහනය දියණිය විකුණුවාට පියා දිවි නසාගෙන හිතේ අමාරුවට ලිපියකුත් ලියලා ශ්‍රීනාත් ප්‍රසන්න අයිලියන්. වසර 23ක පමණ කාලයක් තිස්සේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රථයේ සිය දියණිය විකුණා දැමූ නිසා දිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා 66 වෙනිදා පියකු පෙරේදා සවස දිවි නසාගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියනවා. වෑන් රථයේ විකුණු දිනේම මොහු සිය දිවි නසාගෙන ඇති බවයි කියන්නේ. වෑන් රථයේ දියණිය විකුණා දැමූ නිසා මෙවැන්නක් කරගන්නා බවට ඔහු ලිපියක් ලියා තිබූ බවත් එම ලිපියද පොලිස් භාරයට ගත් බවත් පිළියන්දල පොලිසිය නිලධාරියෙක් ලංකාදීපයට කියනවා. වසර 23ක කාලයක් වෑන් රථයෙන් සිසුන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවයි පොලිසිය කියන්නේ. වෙනත් වාහනයක් මිලදී ගැනීමට මෙම රථය විකුණා දැමූ බව සියදිවි නසාගත් පුද්ගලයාගේ දියණිය සිද්ධියට අදාළ ප්‍රකාශයක් ලබා දෙමින් පොලිසියට පවසා ඇති බව සඳහන් කරනවා. තාත්තගේ කැමැත්ත හරියට අඳුනගත්තා නම් දියණි අද තාත්තා තාම ජීවතුන් අතර. Taman අවුරුදු 23ක් භාවිතා කරපු වාහනේ Tamanගේ දෙයක් දරුවෙක් විදියට සමහරු සලකනවා. ඒ වගේ වෙලාවකට ඒ වගේ දෙයකට ඊළඟ පියවර ගන්න කලින් මොනතරම් අහන්න බලන්න කතා කරන්න ඕනේද? ඕනෑම දෙයකට මේ කාරණාව පොදුයි. ඒ නිසායි මං කිව්වේ ඒ අයගේ රුචි අරුචිකම් හරියට හඳුනා ගන්න නැත්නම් අවසානයේ දුක් වන්න වේවි. දිනමින පත්තරයේ දානවා ලෝක සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය බලන්න සටහන්. ලෝක සංචාරක ව්‍යාපාරයේ 73කින් බිඳ වැටි. රැකියා ලක්ෂ 620ක් අහිමි. G20 සංවිධානය කියයි. G20 සංවිධානයේ කතාව මහින්ද අලුත්ගෙදරයි වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ මොහොතේ අපේ රටේ සංචාරක ව්‍යාපාරේ බිඳ වැටලා තියෙන හැටි විදේශීය සංචාරකයන් පමණක් නෙවෙයි දේශීය සංචාරකයන් පවා නැති වෙන තැනට කොරෝනා උඩුදුවලා තියෙන හැටි ඔබ සංචාරණයෙන් වැළකී සිටින්න මම මේ කතා කළේ ඒ හේතු කොටගෙනම සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු කරපු රාජකාරී කරපු රස්සා කරපාගේ ඒවා කොයිතරම්නම් අවදානමකට ලක් වෙලා ඇද්දනේ. යාපාලන ආණ්ඩුව මිල්ලනිය බිංගිරිය අපනයන කලාප වලට ගිවිසුම් නැතිව කෝටි 248ක් ගෙවලා ධනුෂ්ක ගොඩකුඹුර ලියන. යාපාලන ආණ්ඩුව සමයේ වැඩ ආරම්භ කරන ලද මිල්ලනිය සහ බිංගිරිය අපනයන සැලසුම් කලාප දෙකේ යටිතල පාසුකම් සැලසීම සඳහා ලිඛිත ගිවිසුම් වලට එළඹීමකින් තොරව රුපියල් කෝටි 248ක මුදලක් ගෙවා ඇති බව හෙළිදරව් වී තිබෙනවා කියලා අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකින් එකක් අරගෙන ඇවිල්ලා ලියලා තියෙනවා. ඊළඟ සටහන Facebook ගිණුම් 17%කට අයිතිකරුවන් නැහැ. ශ්‍රී ලංකාවේ හිමිකරුවන් නොමැති බවට අනාවරණය කරගෙන තිබෙන සමස්ත Facebook ප්‍රමාණයෙන් 17%ක් පමණ වන ප්‍රමාණය අත්හිටුවීමට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල කියනවා. ඊයේත් පත්තරේ තිබුණා අපි ඊයේත් කිව්වා අපේ රටේ අති බහුතරයේ සමාජ මාධ්‍ය හරි අපූර්වට භාවිතා කරද්දී සැලකිය යුතු සුළු ප්‍රමාණයක් ඒක අවභාවිතා කරමින් ඉන්නවා. ගොඩක් අය ෆේක් account දාලා අනිත් අයට අවලාද අපවාද අපහාස සිදු කරන්නට භාවිතා කරන ආකාරයන් දක්නට ලැබෙනවා. මේ කතාව අහන්නකෝ. ඔලිම්පික් ශූරී පාරමිගියේ තාත්තා අන්දමන් දූපත්වල හිරේ ගෙන්වා දෙන්න ඉල්ලයි. ආනමඩුවේ හිරාන් ලියන්. දීවර රැකියාවකට ගොස් අන්දමන් දූපතේ මේ වන විට සිරගතව ඇති තම පියා නිදහස් කර දෙන්නයි යෝන් ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාවක වන පාරමී වසන්ති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වෘත්තීයෙන් දීවරයෙක් වන පාරමිගියේ පියා වන අන්තෝනි ටියුඩ පසුගිය ජනවාරි 6 වෙනි දින ඉනුක්ෂී 10 බහුදින යාත්‍රාවෙන් ත්‍රිකුණාමල වරායෙන් දීවර රැකියාවට ගොස් සිටියේදී ජනවාරි 28 වෙනිදා ඉන්දියන් වෙරළාරක්ෂකයන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වෙන කතාව. ඒ අතරේ මා දැන් සූදානම් වෙන්නේ තවත් වෙනම කතාවක් ඔබට කියන්න. මෑතක අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන විශාලතම අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ල ලංකාවට මොන බලපෑමක් එල්ල කරයිද? මේ වන විට ඇතැම් පාර්ශ්වයන් වල මේ පිළිබඳව කතිකාවක් යනවා. ඒකට
කොයි විදියටද ලංකාවට ආසන්නව ඒ කැබල්ල තියෙන්නේ කියලා. මේ කොරෝනා වසංගතය හමුවේ අභ්‍යවකාශ සුන්බුන් කැබලි ගැනත් කතා කරන්න උනා කියලා කිව්වම හිතන්නකෝ. හොඳයි මේ සමාජ මාධ්‍යයේත් මේ ගැන කතා කරන නිසාමම කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්නයන් ඒ පිළිබඳව කරන විග්‍රහය අහමු. මෙත කාලේදී අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන විශාලතම අභ්‍යවකාශ සුන්බුන් කැබල්ල මේ දිනවල පෘථිවියට වැටෙන බවට දැනගන්න ලැබිලා තිබෙනවා. මේ ලංකාවට වැටේවියයි අපේ ජනතාව තුළ මහත් බියක් තිබෙනවා. දැන් මේ වැටෙන කොටස චීනය විසින් තමාලාගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තැනීම සඳහා කොටස් ගෙනියන ලොං මාච් 5 කියන රොකට් එකක්. දැන් මීට කලින් යවපු වාරයකදී එයින් වැටුණු රොකට් එකක් කොස්ටාරිකා ප්‍රදේශයේ වැටිලා එහි නිවාස කීපයකට හානි සිදු වූ බවට වාර්තා තිබෙනවා. දැන් මෙම රොකට් යන්ත්‍රය ගුවන්ගත කරලා තිබෙන්නේ අප්‍රේල් මාසයේ 29 වෙනිදා ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවශ්‍ය කොටස සවි කළාට පසු මෙය පාලනයකින් තොරව වැටෙන බවටයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විශාල කැබැල්ලක් මීටර 30ක් පමණ දිග, ස්කම්භය මීටර 5ක් පමණ ලෝහ කොටසක් ටොන් 21කට වැඩි බරක් ඇති බවයි සඳහන් වෙන්නේ. ලංකාවට වදීවිද කියන එකත් ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අත් වශයෙන්ම අපි ඉන්නේ අවදානම් කලාපය. කියන්නේ මෙම රොකට් එක ගමන් කරන ඉලිප්සාකාර මාර්ගය වරින් වර අපට කිට් වෙනුත් යනවා. නමුත් මම මෙහිදී කියන්න ඕනේ ලංකාවට ඉහළින් මෙහි පතය නැහැ. ඒ නිසා අපිට ලොකු අවදානමක් ගැන අපිට හිතා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ බියක් වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි මම සඳහන් කරන්නේ. මෙම රොකට් යානය දැන් වැටෙන්නට තිබෙන්නේ. මැයි මාසේ 8 වෙනිදා පස්වරු 5:43ට තමයි ගණනය කරලා තිබෙන්නේ. ඒකට පැය 6ක් කලින් හෝ පසුව වැටෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීම ඉතාම අමාරුයි. ඒ අනුව නිශ්චිත දැනක් අපිට කියන්නට අමාරුයි. බොහෝ විට එය පැසිෆික් සාගරයට වැටේවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. මෙහිදී අවධාරණය කරන්න තිබෙන්නේ මේ සඳහා බිය විය යුතු නැහැ කියන එක තමයි ලංකාවේ අපිට. පැහැදිලි කිරීම ඔබ වෙනුවෙන් ඔබේ දැනුවත් වීම වෙනුවෙන් අප ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැතයි ඔහු සඳහන් කරනවා. විරාමයක් අරන් ඇවිත් අපි කාටුන් පෙළේදී හමු වෙමු. කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙන්නේ. ලංකාදීප පත්තරේ පංකජ රුවින්දගේ සරදම් ආරම්භයට දෙන්නගේ දෙබස දේශපාලක කියනවා හිස් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පුටුවට එකම සුදුසු රනිල් කියලා නවීන් කියනවා. එතකොට සරදම් අහනවා ඒ පාර වජිරගේ ඩියුටිය නවීන් බාරගෙනද? වජිරගේ ඩියුටිය නවීන් බාරගෙනද? ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. කවුද මේ මුරුංගත්තේ ඉන්නේ? SB දිසානායක වගේ. එතකොට එයාවම මුරුංගත්තේ එල්ලගෙන මුරුංගත්තේ ඉඳගෙන ඉන්නවද කියලායි ප්‍රශ්න තියෙන්නේ. එයාගේ කතා පොට්ටනියද දන්නේ මේ මුරුංගත්තේ එල්ලන්නේ. එයා විසින්ම මුරුංගත්තට නැගලා එයාගේ දේවල් මුරුංගත්තක එල්ලනවද? ලංකාදීපේ තිලකගේ තුන්වංශල කවිය මෙන්න. ඒ දවස මහත්වරු බලයේ සිටින විට ගොළු බිහිරන් වුණා ජනදුක ඉදිරිපිට විපක්ෂයට අද ඒ අය පැමිණ සිට ජනදුක දැක අඬති පත්වෙති පුදුමයට. ආණ්ඩුවල ඉඳලා විපක්ෂයට ආවම ජනතාවාදී වෙන හැටි, එතකොට ආණ්ඩුවල ඉන්නකොට කටයුතු කරන හැටි මම ඕක නිතරම කියනවා. ඊළඟට උදේ විමලසිරිගේ පුරසාරා දේශපාලක සහ පුරන් දියවන්නාව මේ යන ක්‍රමයට දිගට ගෙනියන්න පුළුවන් දක්ෂ නියම බඩු ටිකක් ඉන්නවා සර්. කොහෙද පුරන් ඉන්නේ? මාර්ගම ප්‍රාදේශීය සභාවේ සර්. අන්න දියවන්නාව ඉස්සරහට ගෙනියන්න කට්ටිය ඉන්නේ මාර්ගම. ඊළඟට ලංකාදීපේ දාසාප්වලානගේ ස්වාරිස් මෙන්න කවුද ගිහිල්ලා වෙද මහත්තයා හිස් බෝතල් ගන්නවා කියලා කෙනෙක් කියනවා වෙද මහත්තයාගේ ගේ ඉස්සරහා ඉඳන්. පැණිය මතක් වුණාද ඔයගලන්ට? එහෙනම් ආයෙත් මතක් වෙයි. දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක මෙන්න. කාන්තාවක් කරත්තයක් පුරාවට බෝතල් එකතු කරමින් යනවා. අපේ ඇමතුමිය වගේද ඇයව සංකේතවත් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි කරත්තේ තල්ලු කරන් ගිහින් බෝතල් එකතු කරනකොට කියන්නේ. පරණ පැණි බෝතල් ගන්නවා, බීපු බෝතල් ගන්නවා, පරණ ඒවට බේසන් දෙනවා. පැණියට මොකද උනේ? ඊළඟට දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය
යාළුවෝ දෙන්නයි කතාව. කොවිඩ් එන්නත ගේන්න රටවල් වල තානාපතිවරුන් එක්ක සාකච්ඡා කළා මහන්සි වෙන්නේ සජිත් මහත්තයාලු බං. ආණ්ඩුවත් එක්ක එකග වෙච්ච රටවල් එක්කම සාකච්ඡා කළා ඔය කරන්නේ අනුන්ගේ මගුල් ගෙවල් වල කැම බෙදනවා වගේ වැඩක් නේ. ඒ විපක්ෂ නායකට මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල චන්න ජයසුමනද කොහෙද ලක්ෂ 6කට එන්නත දීමේ ගැටලුවක් තියෙනවා තමයි කියලා කියනවා. කවුද ඇත්තටම එහෙම කිව්වේ? කවුද ඔය ගැටලුව ඇති කළේ සර්ලද අපිද කියලා රාජදාස අහනවා. බැලුවේ කවුරු වගේද කියලා. හරි අපි නම හරියට දන්නේ නැහැ කවුද කිව්වේ කියන කාරණාව මතක් කරගෙන ලංකාදීපයේ තිස්ස හේවා විස්සගේ hina වැස්ස කාටුන් එකට යමු. කොරෝනා පාලනය කියන නිවස බිඳ වැටෙද්දී එන්නත කියන මුක්කුව ගහන්න සූදානම් වෙන අවස්ථාවයි ඒ. එතකොට ඔබේ නිවසට මේ මොහොතේ තට්ටු කරන්න කවුද කියලා බලන්න දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. එළියේ ඉඳන් ඇවිල්ලා ගෙට ඇතුළු වෙන්න කොරෝනා තට්ටු කරනවා. ගෙදර ඇති කරන ගිරව කියනවා දොරනාරින් අමල් බිසෝ කියලා. කොරෝනා ගෙදරට එන්න ඉඩ තියන්න එපා. මේ වාකය රාලහාමිගේ කවිය ලංකාදීපයෙන්. නිමිත්ත කොරෝනා නගී ආණ්ඩුව නින්දේ. කොරෝනාව දවස ගානේ වර්ධි ගන්නවා ලංකාවත් ඉන්දියාවත් එගෙන එනවා. සුවාංශ දරා ගන්න බැහැ කියනවා. ලොකු ලොක්කාට ඉදිරියට බලමු. ඊළඟට ඇත්ත නැත්ත කවි දෙක අද දිනමින පත්තරේ රටේ මෙල්ලේ මුදන් නායකයා. වැඩි හරියක්ම රට වටටම ඇරිලාය සමහර ගම් වහන් ගන්නට වැඩ කෙරෙලාය. නරක මතක අද රෝගය හැරිලාය කොවිඩ් ලෙඩුන්ගෙන් රෝහල් පිළිලාය. වෛරස් මේ රටට හොරපාරන්නේද මුළු රට අසාධ්‍ය රෝගී පැතිරෙයිද පාලකයන් නිදි වෙන අතට දෙයිද හැම රෝහලම කොවිඩ් රෝහල් වෙයිද. එතකොට කලන්ගේ අනේද කියන කවිය මේ සුවාංශයෙන් දෙන අදහස් ඉවතේලු සමහරු නටති අද එලිපිට නැතිව සලු වේවා වැරදියයි නොසිතිය යුතුය සුළු කටුගෙට යවි යුතුයි මේ අය වියෝලු අවසානයේ දිල්රුගේ සීපද කවිය. ගෝතමී අබ සොයා ඇදුනේ නොමල ගෙපලක් සොය සොයා ඇයට කිසිවිට එබඳු නිවසක් සොයන්නට බැරි වී ගියා. තව ටිකක් මේ වගේ තිබුණොත් වෛරසයේ දුරු වී නොයා කොවිඩ් නොහැදුණු ගයක් බැරි වෙයි හොයන්නට කොතැනකද කියා. ඒ හින්දා ඔබේ පරිස්සම තියාගන්න අපි ඉක්මනින් මුණ ගැහෙනවා ලෝක සිතියමෙන්.